පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩමවතල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දෑත්වට්ටිය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන්ම ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स सम्मा संबुद्ध ज्ञानेन सम्मा संबुद्ध देशना सम्मा संबुद्ध लोकस्मिन् सम्मा संबुद्ध ते नमो श्रद्धावंत කාරුණික පින්වත්නි මම අද ඔබලාට දේශනා කිරීමට සිතාගත්තා බෞද්ධයා විසින් කරන බෝධි පූජාව ගැන කෙටියෙන් දේශනා කිරීම සඳහා අද පුදබිම් වලට ඇවිල්ලා අපේ දායකයෝ කරන්නා වූ බෝධි පූජාව ඔබ කරන්නේ අර්ථවත් විදියටද කියන එක ගැන ඔබට පොඩ්ඩක් අවබෝධ කරගන්නට මා දේශනා කරනවා මේ පූජාවේ හරි පැත්ත වැරදි පැත්ත හොඳින් ඔබ අසන්ත ධර්ම කරුණු අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින්වත්නි බෝධි පූජාවේ අතීත කතාව තමා තථාගතයන් වහන්සේ චේතවනාරාමේ වැඩ සිටිද්දී තථාගතයන් වහන්සේගෙන් බණ ඇසීමට මිනිසුන් රාශියක්
එකතු වෙනවා. අද වගේ නොවේ පින්වත්නි දේශනාවල සඳහන් වෙනවා එක දේශනාවකදී තථාගතයන් වහන්සේගේ එක දේශනාවකදී මිනිස්සු දෙවියෝ නහූත ගණන් නිවන් ලැබුවා සෝවාන් මාර්ගයට දසදහස් ගණන් පත් වුණා කියලා. ඒ තරම් සෙනග පිරෙනවා. ඉස්සර බණහන් ඇවිල්ලා තියෙන්නේ පින්වත්නි ගව් 100 හමාර ඈත ඉඳන්. ඉඩකඩම් තියෙන ඉඩකඩම් දේපොළ දරුවන්ට ලියලා තමයි සමහරක් ඇවිල්ලා තියෙන්නේ. අපි ඔය අහලා තියෙනවා ඔය මයංගනේ වඳින්ට ඉස්සර ඔය වංගු 18 කියලාද වංගු 18 ඔහොම තිබුණාට වංගු 18 කරත්තයක්වත් යන්න බැරි තත්ත්වයේ තිබිලා තියෙන්නේ. ඉතින් අතීතයේ අපේ මුතුන් මිත්තෝ එහෙ වඳින්ට ගිය ඒ ගැන අද ඒ පැතිවල මිනිස්සු අපට කියලා තියෙනවා. මම වැඩ සිටිද්දී වාස්ගමුවේ හෙට්ටිපොළ පැත්තේ ඒ පැත්තෙන් පාරක් තියෙනවා පින්වත්නි. කැලෑවෙන් ඔය මීමුරේ හරහා පාර. ඉතින් ওই පැත්තෙන් තමයි ඉස්සෙල්ලා ගිහිල්ලා තියෙන්නේ අනුරාධපුරේ ওই පැති වල දඹුල්ල ඒ පැති වල මිනිස්සු ওই පාරෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ පයින්. ඉතින් යනකොට ගිහිල්ලා තියෙන්නේ මිනිස්සු පන්දන් හුළුවතු බැඳගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කාලේ හුළුවතු විකුණන්න පාරවල් වල මිනිස්සු හුළුවතු බැඳගෙන ඉඳලා තියෙනවා. ඒවා විකුණන සල්ලි උපයා ගන්න. වන්දනාවේ යන අයට විකුණන. සමහර තැන්වල මිනිසුන්ට දන්සල් දීලා තියෙනවා. ඒ තරම් මිනිස්සු පාරවල් වල හිටපු පින් කරගෙන තියෙනවා. ඒතර මිනිස්සු මයංගනේ වඳින්නටත් ගිහිල්ලා තියෙන්නේ සමහර විට මාසයක් හමාරකින් තමයි ගෙවල් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ පින්වතුන් ඒ තරම් ඕනෑකමින් මේ ධර්මයට ලැබියෝ වැඩ කරා. එහෙනම් තථාගතයන් වහන්සේ වැඩ සිටිද්දී තථාගතයන් වහන්සේගෙන් ලෝකෝත්තර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගැන රාවේ ගියා මිනිස්සු බණහන්ට රොක්කුණා. සියලු ගම් නියම් ගම්වල. ඉතින් බුදු පියාණන් වහන්සේ මේම ජේතවනාරාමේ ධර්ම දේශනා කරනවා. මහා සංඝයා වැඩ ඉන්නවා රාතුන් වහන්සේලාගේ සිට. මේ දැකුම් කලු මේ දැකීම සඳහා මහා සෙනග පිරෙනවා. අද වගේ විනාඩි 45 බණ නෙවෙයි පින්වත්. අද මිනිසුන්ට විනාඩි 45 බණත් අහන්න එපා වෙලානේ තියෙන්නේ. ඒක තමයි පෞකාරකමේ හැටි. මේ බණ අහන්න ආසාවක් තියෙන්න ඕනේ. පුරුද්දකුත් තියෙන්න ඕනේ පින්වත්. පෙර පුරුදු පිනකුත් තියෙනවා. පුබ්බේත කත පුඤ්ඤතා. මේවා සියල්ලක්ම තිබිය යුතු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ලේසි පිනක් අවශ්‍ය වෙනවා තිබිය යුතු වෙනවා. අනන්ත අප්‍රමාණ පිනක් අපට සෝවාන් මාර්ගයවත් මාර්ගඵලයක්වත් ලබා ගන්න. ඉතින් තථාගතයන් වහන්සේ ළඟට ඒ කාලේ මිනිස්සු ආවේ ඉඩකඩම් ලියලයි බණහන්ට. ජීවිත පරදුවට තබලයි මිනිස්සු බණහන්ට ආවේ. ඒ පින්වන්තෝ ඒ කාලේ හිටියා. ඒක නිසා මේ මිනිස්සු සසරෙන් ඈතර වුණා වැඩි හරියක්. අද සමහර විට ධර්ම මණ්ඩපයකට ආවොත් බණහන්ට ආවොත් එක්කෝ තේක බොන්න තමයි බලාගෙන ඉන්නේ. එහෙම නැත්තම් නැගිටලා එහෙ යනවා මෙහෙ යනවා. එක්ක පෝන්චුන් කර කර ඉන්නවා පෝන් වලට නෑනේ. කොහේ ධර්ම අවබෝධ වෙයිද පින්වත්? ඒ කාලේ මිනිස්සු ජීවිත පරදුවට තබලාවි. මරුණත් කමක් නෑ බනහල කිය. ඉතින් ඔහොම ආපු පුද්ගලයෝ ඔහොම ආවෝ පින්වත් දායකයෝ ජේතවනාරාමේ පිරෙනවා. ඔය අතරේ අපගේ තථාගත පියාණන් වහන්සේගේ තිබුණා විශේෂ කාලසටහනක්. ඒ වගේම විශේෂ දිනචර්යාවක්.
තථාගතයන් වහන්සේ මහා භික්ඛු සංඝයාත් එක්ක වඩිනවා ධර්ම යාත්‍රාවේ. බහුජන හිතාය බහුජන සුඛාය සියලු සත්‍යයන්ගේ හිතසුව පිණිස 3 මාසයක් 6 මාසයක් 9 මාසයක් එක දිගටම අය ගියාම වැඩියාම 9 මාසයකට පස්සේ තමයි ආපහු වැඩ සිටපු තැනට එන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ බෑ දකින්න බණහන්ට මල් වට්ටි අරගෙන මල් පුරවාගෙන පුද පූජා අරගෙන දානමාන සියල්ලක්ම අරගෙන මිනිස්සු ජීවිතේ පරදුවට තබලා බණහන්ට ජේතවනාරාමෙට එනවා. ජේතවනාරාමෙට ආපුවම ජේතවනාරාමේ හිස් හාමුදුරුවෝ ටික දෙනයි වැඩ ඉන්නේ. බුදු පියාණන් වහන්සේ නෑ වැඩම කරලා. මිනිස්සු යොදුන් ගණන් ඈත සතපුන් 100,000 ඈත ඉඳලා එන්නේ. ඉඩකඩමුත් ලියලා තියලා. මිනිසුන්ගේ බලාපොරොත්තු සියල්ලම සුන් වෙනවා. අඬ අවෝගාන අපපුයි අත් දෙක ගහ ගන්නවා මිනිස්සු දුකටපත් වෙලා ගෙනාපු දානමාන සියලු දෙයක් මල් පහන් අරවා මේවා තැන් තැන් වල ගස් අස්සේ ගල් ගොඩවල් වල පුරවල මෙහෙන් දාලා යනවා යන්න. ඉතින් මේම හැමදාම එනකොට හාමුදුරුවන්ට අස් කරනවා කියන එකත් සිල්ලන් දෙයක් නෙවෙයිනේ. හැමදාම මෙහෙම මිනිස්සු වෙනවා හැමදාම දාලා යනවා. ශෝකෙන් තැවෙනවා මිනිස්සු දුකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ මෙහෙම ධර්ම යාත්‍රාවේ වැඩම කරලා ජේතවනාරාමයට වඩිනකොට දවසක් මේ වගේ සියලු තැන්වල ගස් ළඟ ගල් උඩ බිත්ති උඩ අරේ මේ හැම තැනම ගෙනාපු පහන්ද මල් ආදී මල් වට්ටි ආදී සියල්ලක්ම හැම තැනම විසිරුවල පුරවල පින්වත්නි. තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ වැඩමවල අහනවා ආනන්ද මොකද අද මේ විදියට මේ තත්ත්වයට හැමතැනම මල් දාලා විනාශ කරලා කණ්ඩකාරියක් නෑනේ කියලා. ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා තථාගත පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් බණහන්ට ඈත දුර ඉඳලා මිනිස්සු මඟ ගෙවාගෙන පුදුම දුකින් එන්නේ මල් ටික අරගෙන දානමාන අරගෙන ඔබ වහන්සේ විහාරයේ වැඩ නැහැ කියලා කිව්වහම මිනිස්සු අඬාවෝ ගාගෙන මහා දුකටපත් වෙලා කඳුරු පිරුණ මුහුණින් සෝසුසුම් හෙලන මුහුණින් යුතුව ගෙනාපු බඩු ඒ තැන්වලම දාලා මිනිස්සු බොහොම ශෝකයෙන් ආපසු යන්ට යනවා බුදු පියාණන් වහන්සේ. මිනිසුන්ගේ විලාප හඬ මිනිසුන්ගේ ඒ දුක් සොම්නස් අසාගෙන ඉන්න බලන්න බෑ බුදු පියාණන් වහන්සේ. මේකට මොනවා හරි ක්‍රියාමාර්ගයක් ඔබ වහන්සේ සකසන සේක්වා කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඔබ වහන්සේ නැති වෙලාවක විහාරයේ වැඩම නැති වෙලාවක මිනිස්සු විඳින දුක හරිම සෝචනීයයි සෝචදනකයි. ඒක නිසා ඔබ වහන්සේ විහාරයෙන් වැඩම කළාම ඔබ වහන්සේ වෙනුවට වන්දනා මාන කරගන්න මොනවාරි දෙයක් පිළිසරණක් මිනිසුන්ට කරා දෙන්න කියලා තථාගතයන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඉල්ලා සිටියා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද එහෙනම් ඔබ බෝධියක් රෝපණය කරන්ට කියලා බෝගහක් හිටවන්ට කියලා. ඒ ගමන පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ බොහොම වුවනාවෙන් සංඝයා සමග බෝධියක් රෝපණය කරනවා. රෝපණය කරලා මේකේ සත්කාරත් එක්ක බුද්ධාඥාව නිසා බුදු පියාණන් වහන්සේගේ මහා බලවේගයත් සංඝයාගේ බලවේගයත් නිසා මේ බෝධිය විශාල තත්ත්වයට වර්ධනය වෙනවා ඉතා ඉක්මනට. ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කර සිටිනවා බුදු පියාණන් වහන්සේ බෝධිය හැදුවට බෑ. ඔබ වහන්සේ බෝධියේ ළඟ වැඩම කරලා ආශිර්වාද කරලා අදිෂ්ඨානයක් කරගන්න බුදු පියාණන් වහන්සේ එතකොට ඔබ වහන්සේ
පරිහරණය කරපු දේශික භාණ්ඩයක් බවට පත් වෙනවා. පරිහරණය කරපු දෙයක් බවට පත් වෙනවා. තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරපු බෝධියක් බවට පත් වෙනවා. එතකොට මිනිසුන්ට සැකයක් නැහැ. ඔබ වහන්සේ ඒක දේශනා කරොත් බෝධිය ළඟදී මිනිසුන්ට ඒ සත්‍ය උදාපත් වෙනවා. ඔබ වහන්සේ වෙනුවෙන් කිය. තථාගතයන් වහන්සේ එසේ සතියක් බෝධිය ළඟ වැඩ සිටල දේශනා කරනවා. යම් කිසි පූජාවක් කරයිද, යම් කිසි වන්දනාවක් කරයිද, යම් කිසි දෙයක් බෝධියට වන්දනා කරයිද, මේ බෝධියට මං අදිෂ්ඨාන කරපු බෝධියට, ඒ කරන සියලුම වන්දනා පුද පූජා සියල්ලක්ම ජීවමාන මට කරපු පූජාවම බවට පත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. එදා ඉඳලා මිනිසුන්ට අර සෝදුක් නැතුව ගියා. තථාගතයන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ඒ බෝධියට වන්දනා මාන පුද පූජා කරන්න පටන් ගත්තා. ඒ පින්වත්නි, ඒ කාලේ බුද්ධ ප්‍රතිමා කොහෙවත් නැහැ. තථාගතයන් වහන්සේ වැඩ සිටිද්දී බුද්ධ ප්‍රතිමා අවශ්‍ය වන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වැඩ සිටිනවා. ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපු වහන්සේ යම්කිසි චිත්‍ර ශිල්පියෝ ඒ කාලේ ඉන්දියා ಭಾರತයේ අඳින්ට මහන්සි අරන් තියනවා. නමුත් පින්වතුන්, තථාගතයන් වහන්සේගේ ප්‍රතිරූපය කිසි කෙනෙකුට අඳින්න බෑ. අසම සමයි. ඇඳලා හැරෙනකොට අඳපු එක හරියට අඟුරු ගොඩක් වගේ බුදු පියාණන් වහන්සේගේ රූප කලාපය අචින්ත්‍යයි, අනන්ත අප්‍රමාණයි. ඒක නිසා ඒ කාලේ සඳහන් වෙනවා දඹදිව තලයේ කිසි කෙනෙක් බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිරූප වහන්සේ අඳින්ට මහන්සි ගත්තේ නැහැ කියලා. සමහර වෙලාවල් වල සමහර ආජීවකයෝ තථාගතයන් වහන්සේගේ උසමනින්ටත් ඉඳලා තියෙනවා. ඒ වෙලාවල් වල එක උණ ගහක් දෙකක් තුනක් හතරක් කොහොම බැඳලා දවසින් දවස ඉඳින්න ඒ බඳින උණ ගස් වලට වැඩිය බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේවේ උස කියාගන්න බැරුව බීත වුණා කියලා කියනවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේගේ කිසිම දෙයකට කිසිම කෙනෙකුට සමාන කරලා කිසි දෙයක් කරන්න බැහැ කියලා. ඒක නිසා මේ බුද්ධ ආඥාවක් බුදු පියාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් මේ බෝධියට වන්දා. ඒක ආනන්ද බෝධිය කියලා තථාගතයන් වහන්සේ නම් කර ආනන්ද හාමුදුරුවෝ සිටවපු නිසා අදත් ඔය ඉන්දියාවේ යන අයට ඒ ආනන්ද බෝධිය දැක ගන්නට පුළුවන් වෙනවා පින්වත්නි. එහෙනම් ඒ කාලේ දාගැබ් තිබුණේ නැහැ. ඒක නිසා බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරා බෝධියක් රෝපණය කරන්න කියලා. එදා ඉඳලා තමයි බෝධි පූජාව ගස්වලට බෝධීන් වහන්සේලාට වන්දනාමාන කරන්න පටන් ගත්තේ. ඒ වගේම තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කරා දඹදිව තලයේ මෙහෙම රජගෙනෙක් පහළ වෙනවා ධර්මාශෝක කියලා. එයා මේ වගේ ශ්‍රද්ධාවන්ත පුද්ගලෙක් වෙනවා. එයා මෙහෙම බෝධිය ළඟට එනවා. බුද්ධ ගයාවේ බෝධිය ආරක්ෂා කරනවා. ශ්‍රී ලංකාවට තෑග්ගක් වශයෙන් පූජාවක් වශයෙන් යවන්ට දෙයක් යම් කිසි දවසක සිතනවා. එදාට මේ බෝධිය ළඟින් බෝධි කුරයක් පහළ වේවා. ඒ බෝධිය රන් කටාරමක පිහිටත්වා කියලා අදිෂ්ඨාන රාශියක් කරනවා පින්වත්නි. ඒ අදිෂ්ඨාන අනුව තමයි අපට ඒ ධර්මාශෝක රජතුමා විසින් ඒ රත්තරන් කටාරමට ගත්තා වූ බෝධින් වහන්සේ අනුරාධපුරයේ ශ්‍රීමා බෝධින් වහන්සේ විදිහට වැඩ සිටින්නේ. එහෙනම් ඒ බෝධින් වහන්සේත් බුදු පියාණන් වහන්සේ ජීවමානව සිටියේදී අදිෂ්ඨාන කරපු බෝධින් වහන්සේ බව මතක තියාගන්න. එහෙනම් ඒ බෝධින් වහන්සේට වන්දනා කිරීමත් තථාගතයන් වහන්සේට වන්දනා කරා වෙනවා. එහෙනම් හොඳට හිතාගන්න මම ඔබලට උදාහරණයක් කියනවා.
මේ බෝධි පූජාව ගැන හොඳට අවබෝධයක් ලබා ගන්න. බෝධි පූජාව කියන්නේ මොකක්ද කියලා. ඔබලගේ අම්මා පියා ඉන්නවා. අම්මා පියා ඉන්නවා. අම්මා පියා ඉඳද්දි ඔබලා අම්මගේ පියාගේ රූපයකට වන්දනා කරනවා. අම්මා පියා ජීවත් වෙනදී ඔබලා අම්මාගේ පියාගේ රූපයකට වන්දනා කරනවා. ඔය දෙකෙන් පින්වත්ටි කොහොකද ඔබලට බලගතු වෙන්නේ? හැබැයි මේවා උදාහරණ සමාන කරන්න බෑ මේ ධර්මයට. මම ඔබලට පොඩ්ඩක් තේරෙන්නයි මේක දේශනා කරේ. ජීවත්ව සිටින්නා වූ ආදරණීය අම්මා තාත්තට අත් දෙක තියලා කකුල් දෙක අල්ලලා දොත් මුදුන් තබා වන්දනා කිරීම නේද පින්වත්ටි බලගතු වෙන්නේ. අම්මලා දෙමව්පියෝ නැති කාලෙක ඒ අම්මලාගේ ප්‍රතිරූපයක් යම් එකක් තියෙනවා නම් අම්මලා වෙනුවෙන් පියා වෙනුවෙන් අම්මා වෙනුවෙන් මම මේකට වන්දිනවා කියලා වන්දනා කරොත් ඔබගේ චේතනාව පාරිශුද්ධයි. ඔබ වැඳලා තියෙන්නේ අම්මට පියාටමයි. එහෙනම් ඒ අම්මට පියාට වැඳපු පින ඒ රූපයට වැඳත් අයිති වෙන බව හොඳට මතක තියාගන්න මේ දේශනාවේ අනුව. එහෙනම් බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු ඒ බෝධි වලට වන්දනාමාන කිරීම ගසකට වන්දනා කිරීමක් නොවේයි බව හොඳට තේරුම් ගන්න. ඔබ ගහකට වඳින්නේ කියලා හිතාගත්තොත් ඔබ වැඳලා තියෙන්නේ ඇත්තටම ගහකට තමයි පින්වත්ටි. ඔබ වැඳලා තියෙන්නේ ගහකටමයි. එහෙනම් ඔබට ගහකට වැඳපු පින අයිති වෙයි. ගහකට වැඳට පින් අයිති වෙන්නේ නැහැනේ පින්වත්ටි. එහෙනම් ඔබ අඥාන මෝඩෙක් බවට පත් වෙලා සිටින බව හොඳට මතක තියාගන්න. එහෙනම් පින්වත්නි අද මිනිස්සු බෝධි පූජා තියෙන එක ගැනත් පොඩ්ඩක් හිතට ගන්න. අද මිනිස්සු බෝධි පූජා තියන්නේ බෝධියෙන් ඉල්ලනවා. බෝධියෙන් ඉල්ලනවනේ. බෝධි පූජාව තියලා අහවල් දේ ලැබෙන්න, අහවල් දේ ලැබෙන්න, අහවල් දේ ලැබෙන්න, මගේ අපල දුරු කරා දෙන්න, මගේ ලෙඩ රෝග දුරු කරා දෙන්න කියලා මිනිස්සු බෝධියෙන් ඉල්ලනවනේ. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරේ බෝධියෙන් ඉල්ලන කතාවක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්න, බුදු පියාණන් වහන්සේ වෙනුවට වන්දනා කරන්න. එතකොට මේ බෝධියට වන්දනා කරන්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන පින්වත්නි. ඇයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මා වෙනුවට වන්දනා කරන්න බෝධිය ආරෝපණය කරන්න කියලා. එතකොට බුදු ගුණ බුදු පියාණන් වහන්සේ අපේ ඉස්සරහ පැත්තේ වැඩ ඉනිනවා කියලා තමයි අපි බෝධියට වන්දනා. මේ වැඩ ඉන්නේ බුදු පියාණන් වහන්සේ. මේ වඳින වැඳුම් ලැබේවා තථාගත පියාණන් වහන්සේටම. ගහකට නෙවෙයි තථාගත පියාණන් වහන්සේටම ලැබේවා. මේ වඳින්නේ තථාගත පියාණන් වහන්සේට. මේ පූජා පවත්වන්නේ තථාගත පියාණන් වහන්සේට. මේ මල් ටික පූජා කරන්නේ තථාගත පියාණන් වහන්සේට. මේ සුවඳ ටික පූජා කරන්නේ තථාගත පියාණන් වහන්සේට. මේ පෑන් ටික ඕවනේ කරන්නේ තථාගත පියාණන් වහන්සේ. එහෙනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණකන්ද සිහි කර කර ධර්මයේ ගුණකන්ද සිහි කර කර සංඝයාගේ ගුණකන්ද සිහි කර කරයි වන්දනා කරන්නේ. ඔබ නිකන් ගහකට වඳිනවා කියලා හිතාගත්තොත් ඔබ ඇත්තටම වැඳලා තියෙන්නේ ගහකටම තමයි. අතීතයේ මිනිසුත් ගස් ගල් වලට වැඳන්නේ පින්වත්නි. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ගස් ගල් වලට හිරට සඳුට ගහ ලෝකවලට ඇලට දොලට වැඳා.
තථාගතයන් වහන්සේ දේශනා කරා ඒවා දෘෂ්ටි සාගතයි. ඒ වගේන් පින් ලැබෙන්නේ නැති බව. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ ගහකට වැඳා නම් ගහකට පොදු පූජාවක් පැවැත්වුවා නම් ඒ ගහේ අරක් ගත්ත දෙවියෙක් ඉන්නවා කියලා ඒ දෙවියට තමයි මේ පූජා කරන්න කියලා ඔබ යම් කිසි දෙයක් කරා නම් සමහර විට ඒ ගහේ රූක්ෂ දෙවියෙක් අරක්ගෙන ඉන්න වෙන්න පුළුවන්. එතකොට දෙවියට කියලා තියෙනවා නම් ඒ ගහේ ඉන්න දෙවියට ඒ පූජාව තියලා ගාථා ටිකක් කියලා පින් දෙනකොට ඒ පින දෙවිය අනුමෝදන් වෙනවා. දෙවියන්ට පින් දෙන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරානේ. ඒ පින ඒ දෙවියා අනුමෝදන් වල ඔබට සමාහිත උදව්වක් උපකාරයක් වෙයි. එහෙම නැතු ඔබ ගහක් කියලා හිතාගෙන වැන්දොත් ඔබ ඇත්තටම වැඳලා තියෙන්නේ ගහකටමයි. අනිත් එක තමයි බුදු පියාණන් වහන්සේ කියලා අපි බෝධියට වඳිනවා නම් කොහෙවත් නැති කොඩි කෑලි එල්ලයිද පින්වත්ටි බෝධියේ. මේවා අඥාන මෝඩ වැඩ නේද? මේවා බෞද්ධයෝ වශයෙන් කරන දේවල් නෙවෙයි පින්වත්නි. මේවා බුද්ධිමත් ප්‍රඥාවන්තයෝ කරන දේ නෙවෙයි මේවා. එතකොට බෝධි වල බලන්න මං ඉස්සෙල්ලා දේශනා දඹදිව තලයේ ගියත් බෝධියේ කොඩි කෑලි එල්ලලා. අපේ අය තමයි ඔය කොඩි කෑලි එල්ලන්නේ. පුතාට අපල දුරු වේවා, මගේ අපල දුරු වේවා, වාහනයක් ගන්නට ලැබේවා, නවග්‍රහ දෝෂ දුරු වේවා, රෙදි කෑලි. හැබැයි පින්වත්නි පිටස්තර රටවල් වලින් එන මිනිස්සු දායකයෝ තායි රටින් බුරුමියෙන් ඔය වගේ රටවල් වලින් එන පින්වත් බෝධිය ළඟට ඇවිල්ලා নমස්කාර කරන හැටි, පිරිත් ටික සද්ගායනා කරන හැටි, බුදු ගුණ සද්ගායනා කරන හැටි, බුදු ගුණ මෙනෙහි කරන හැටි අහගෙන ඉන්න ඕනේ පැත්තකට වෙලා. ඒ කට්ටිය කුඩි කෑලි එල්ලන්නේ නැහැ කවදාවත් මම දැකලා නැහැ ලංකාවේ මිනිස්සු හැරෙන්න වෙන කිසිම රටක. ඒ මිනිස්සු ඒ දායකයෝ බුද්ධ ගයාවට බුදුහාමුදුරන්ට සංඝයාට පූජා කරනවා නම් පින්වත්නි පූජා කරන්නේ තිරයක් පින්වත්නි මීටර් 100ක් හමාරක් විතර දිගේවා ගෙනල්ලා සම්පූර්ණ බුද්ධ ගයාවේ වට බැම්මේ දිගට පුදුම ලස්සනට තම්පත් කරනවා අදිනවා තිරයක් වශයෙන් සාදු කියා. එයාලගේ බලාපොරොත්තුව සංඝයාට පූජා වේවා මේක කියලා පූජා කරන්නේ සංඝයාගේ ප්‍රයෝජනෙ සඳහා පූජා වේවා. යම් කිසි සංඝයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වගේ ප්‍රයෝජන ගනිත්වා කොඩියක් සදා ගන්නට ලැබේවා. තවත් දෙයකට සදා ගන්නට ලැබේවා කියලා. ඉතින් ඒක එසේම වෙනවා පින්වත්නි. ඒ වගේන් අද පන්සල් වලට කොඩි මහ ගන්නවා. විවිධ කටයුතු සියල්ලක්ම කරගන්න. ඔබ එල්ලන රෙදි කෑල්ල ටිකක් වෙලා යනකොට ඒකේ වැඩ කරන සේවකෝ ඇවිල්ලා පීයා වලින් කපලා අරන් ගින් කුණු කූඩේටයි දාන්නේ. මේ මා S2කින් දැකපු දෙය කියන්නේ ධර්මය අනුව තථාගත පියාණන් වහන්සේගේ දේශනාවත් අනුවයි මා මේ දේශනා කරන්නේ. එහෙනම් ඔබලා දඹදිව තලයේ ගියත් ලංකාවේ හිටියත් ඔබලා කරන්නේ එකම මෝඩකම නේද? ඊළඟට බෝගස් වල පඳුරු ගැට ගන්නවා. බෝගහ සල්ලි කනවද දන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ ඒක. පින්වත්නි සල්ලි දෙනවා නම් සල්ලි දෙන්න ඕනේ පන්සලේ ඉන්න හාමුදුරුවන්ගේ සංඝයාගේ අවශ්‍යතාව සඳහා. බෙහෙත් ටිකක් ගන්න. තව මොනවා හරි දෙයක් ගන්න ඔයාන වාහනයක යන්ටෙන්න. ඒ මොනවා හරි හේතුවක් නිසා දිය යුත්තේ. ඒක රුපියලක් හෝ දෙන එක සංඝයාට පූජා කරා නම් ඒකේ පින අනන්ත අප්‍රමාණයි. බෝධියක ගැට ගහලා ටිකක් දවසක් ඉඳලා ඔක දිරලා ගිහිල්ලා කොයි හරි කානුවකට වීසි කරනවා. ඔබ සල්ලි වලවත් අගයක් දන්නේ නැහැ කියන එකයි ධර්මයේ දන්න කෙනෙක් අසාගෙන හිටියොත් දැනගෙන හිටියොත් ඔබ ගැන හිතන්නේ.
එහෙනම් මේ මුදලෙන් ඔබ පුළුවන් නම් බල්බ් එකක් අරන් දෙන්න. ආලෝකේ පැතිරේවා සංඝසතු දීපලක් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න තැනක්. මේක මහා පුදබිමක්. එහෙනම් මම මේ බල්බ් එකක් මේකෙන් පූජා කරනවා ආලෝකේ විහිදේවා. ඒ බල්බ් එක පූජා කරා වගේ සංඝයාට පූජා කරා වගේ මගේ උප්පත්ති ලබන ආත්ම ගානක මටත් අන්ධකාරයක් නොවේවා ප්‍රඥා ආලෝකේ පහළ වේවා කියලා. අන්න පින් ලැබෙනවා. කලදේ තියෙද්දි නොකල දේ කරන්න එපා පින්වත්නි. අද බෝධියේ කොඩි කෑලි එල්ලනවා. කවුරු හරි නක්ෂාත්‍ර වේදියේ කියපු හැටිය කවුරු හරි කෙනෙක් මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් කවුරු හරි කෙනෙක් කියපු හැටිය අඥාන කවුරු හරි තව මෝඩෙක් කියපු හැටිය ඔබලා මොකද කරන්නේ? බුලත් කොළ 7ක් අරන් එනවා. මල් 7යි පූජා කරන්නේ. පහන් 7යි. වතුර කලගෙඩි 7යි. පින්වත්නි පුදුම දේවල් මේවා. මේවා මහ පොළොව උලයිද දන්නේ. ඇයි පින්වත්? ඒ ඔබලා කරන දේ විදිහටයි පින ලැබෙන්නේ. දාන ගැන ඔබලා මම දේශනා කරලා තියෙනවනේ. දෙන විදිහටයි පින ලැබෙන්නේ. සිතේ පවතින වූ පැහැදීම ක්‍රමවේදය අනුවයි. ඔබ බුලත් කොළ 7ක් තිබ්බොත් ඒ 7 පින ලැබේ. මල් 7ක් තිබ්බොත් මල් 7 පින ලැබේ. පෙර අර අම්මා කෙනෙක් කියලා තිබුණානේ. මනලද පුතේ කිරි දුන්නේ මානුඹට කියලා. ඒ වගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සුලස අසංකේය සාර අසංකේය සූවිසි අසංකේය කල්පලක්ෂයක් පිරුම්දම් පුරල ඔබලට මේ ධර්මයේ දේශනා කරේ මනලද පින්වත්නි? කවුරුත් දෙයිද අපට සසරින් එතර වෙන්න? ලෝකෝත්තර සම්මා සම්බුද්ධ බුදු කෙනෙක් හැර. එහෙනම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ගණන් කරලා මල් 7ක්ද පූජා කරන්නේ? කවුරුත් කිව්වට වෙනුව? පහන් 7ක්ද? තිර කෑලි 7ක්ද? වතුර කලගෙඩි 7ක්ද? ඔබගේ ඒ සීමාවේ විදියට තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ පින්වත්නි. හොඳට තේරුම් ගන්න. එහෙනම් අනුන් කියන දේ ඔබ කරන්න යන්න එපා. ඔබට මල් නැත්තම් එක මලක් පූජා කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. එක මලක්වත් නැත්තම් මල් පූජා කරුවේ නැහැ කියලා ප්‍රශ්නයකුත් ඔබට සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබ බුදු පියාණන් වහන්සේ කවුද කියලා හිතාගෙන බුදු ගුණ සත්ගායනා කරා නම් ධර්මයේ ගුණ ධර්මයේ මොකන්ද කියලා හිතාගෙන ධර්මයේ ගුණ සත්ගායනා කරා නම් සංඝ ගුණ කොපමණද කියලා හිතාන සංඝයාගේ ගුණ සත්ගායනා කරා නම් මේ සංඝස බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වැඩ සිටින සංඝයාට අයිති දේපලක් නේද කියලා හිතාගෙන ඔබ ඇවිල්ලා බොමලුවක් ඇමදුවා නම් සංඝසතු දේවවක් පිරිසුදු කරා නම් මකුළු දැලක් කැඩුවා නම් වැලි ඇටයක් බොමලුවකට ගෙනත් දැම්මා නම් ඔබට ලැබෙන පින අනන්ත අපමානයි පින්වත්නි. අද මිනිස්සු බෝධිය දිහා බලාගෙන කවි කියනවා උඩ බලාගෙන. ඔහේ කවි කියනවා අර ගිරව් කියනවා වගේ. සමහර බෝධිය අතු එල්ලලා පඳුරු ගැට ගහනවා. බෝධියට අත්තක් හැදෙන්න බෑ. සමහරක් හඳුන් කූරු මිටි ගණන් පත්තු කරනවා. හඳුන් කූරු සුවඳ නැහැ. කොහෙන් හරි හඳුන් කූරු ගොඩක් අරන් ඇවිල්ලා මිටි ගණන් පත්තු කරනවා. බෝධියක් මලුවක් ගානට යන්න බෑ. මිනිසුන්ට ඉඳගෙන වන්දනා කරන්න බෑනෙත් අයට බොමලුවක. පින්වත්නි මේ හඳුන් කූරු දුම මිනිසුන්ට අගුණයි. ඔවා කිමිකල් දාලා හදලා තියෙන්නේ. මේවා නිසා විවිධ රෝග හැදෙන්න පුළුවන්. පෙනහළු රෝග. බුදු පියාණන් වහන්සේට දුම් අල්ලන්න කිව්වේ නෑ කවුරුත්.
සුවඳයි පූජා කරන්න ඕනේ. සුවඳ පින්වත්නි. එහෙනම් සුවඳ නම් සුගන්ධ කුටිය සුවඳ කරන්න. එහෙනම් සෙන් ටිකක් දාන්න. සෙන් ටිකක් ගෙනල්ලා හලන්න හැමතැනම. කොච්චර වෙලා සුවඳ තියෙයි. සමහර දවස් ගාණක් තියෙයි. දුන් නෙවෙයි ඕන්නේ පින්වත්නි. සුවඳ. ඔබ කැමති සුවඳ කරන්න නම් සුවඳ කරන්න. ප්‍රදේශයේ හඳුන්කూరు පත්තු කරලා ගියන් පස්සේ මිටි ගණන් අලු එහෙන් විනාශයි. ගන්න දෙයක් නැහැ. හඳුන්කూరు පැකට් එකේ වීසි කරලා ගන්න දෙයක් නැහැ. මුළු බෝ මලුවම ඉවරයි. එන පොඩි ළමයාගේ සිට තුන් වලින් මෙයා වෙල ඒ අයට විවිධ අසනීප හැදෙනවා. ඔබ කරන දේ බලන්න. එහෙනම් හොඳ සුවඳ සෙන්ට් එකක් ගෙනල්ලා ගන්න. හාමුදුරුවන්ට සුවඳ විලවුන් පාවිච්චි කරන්නට නුසුදුසු වුණාට ඔබට ඒක ගෙනල්ලා ගැව්වයි කියලා හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ ඒ පුද බිමට ගෙනල්ලා ඉස්සයි කියලා. ඔබ පූජා කරපු දේ එසේ පූජා වෙනවා. මම උදාහරණයක් කියන්න. දැන් මස් වැළඳුවා කියලා හාමුදුරුවන්ට පව් සිද්ධ වෙන්නේ නැහැ. මරලයි වළඳන්න හොඳ නැත්තේ. එහෙනම් ඔබලා සුවඳ ගෙනල්ලා පුද බිමට දාපුවම ඒ සුවඳ වලින් කාටවත් හිරියරයක් වෙන්නේ නැහැ. බොමලුවට ඉස්සා කියලා. ඒවා අර වගේ දුම් වගේ විෂ දෙයක් නෙමෙයි පින්වත්. ඒකින්ද අවබෝධයෙන් කටයුතු කරන්න. අද බෝගහට වඳිනවා. බෝගහට ඇවිල්ලා වඳිනවා හාමුදුරුවෝ වැඩ ඉන්නවා. හාමුදුරුවෝට වඳින්නේ නැහැ මිනිස්සු. බෝගහට වැඳලා ඉල්ලනවා. එදා වගේ නෙවෙයි අද විහාරයක පන්සල තියෙනවා. පන්සලේ විහාර මන්දිරය තියෙනවා. හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවා. චෛත්‍යයක් තියෙනවා පන්සලේ. එතකොට මේ පන්සලේ මූලික තැන තියෙන්නේ විහාර මන්දිරයට පින්වත්නි. විහාර මන්දිරේ වැඩ ඉන්නේ සම්මා සම්බුදු අමාමෑණි බුදු පියාණන් වහන්සේ. සුගන්ධ කුටිය විහාර මන්දිරේ. එසේනම් අපි මුලින්ම වැඳිය යුත්තේ මුලින්ම ගිය යුත්තේ මුලින්ම පොද පූජා තැබිය යුත්තේ තථාගත ලෝකෝත්තර පියාණන් වහන්සේට. එහෙනම් ඔබලා වන්දනාමාන කරගත යුත්තේ විහාර මන්දිරයට ගිහිල්ලා පින්වත්නි. අනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සුගන්ධ කුටිය නේද මේ කියලා. අද මිනිස්සු විහාරයේ තියෙනවා පැත්තකවත් බලන්නේ නැහැ. යන්නේ බෝධිය ළඟට ගහ ළඟට. හාමුදුරුවෝ ඉන්නවා. හාමුදුරුවන්ට වඳින්නේ නැහැ. ගිහින් බෝගහට වඳිනවා. ඉල්ලනවා. එක්වර කවුරු හරි කිව්වනේ අපලයි කියලා. ඔබට අපල තියෙනවා, රාහු අපල තියෙනවා, කේතු අපල තියෙනවා කිව්වහම ඒකට එනවා. එදාට ඇවිල්ලා බෝගහ ලෙව කනවා. අනිත් දවස්වල බෝගහ හොයන්නවත් නැහැ. ඔබ ඇවිල්ලා මිදුලක් ඇමදුවා නම් අනේ මේක බුදු පියාණන් වහන්සේ සංඝයා වැඩ ඉන්න තැනක් කියලා ඔබලට ලැබෙන පින සමහර විට නිකන් ওই ගහට වැන්දා වගේ නෙවෙයි අනන්ත අප්‍රමාණ වෙන්න පුළුවන් පින්වත්නි. ශක්‍ර දේවේන්ද්‍රයා මග මානවකයා ශක්‍ර දේවේන්ද්‍රයා උනේ ජනතාවට වැඩ කරලා පාරවල් හදලා ලිම්පොකුණු හදලා සංඝයාට සලකලා නෙවෙයි. සංඝයාට සලකුවා නම් කෙසේ වේද? එහෙනම් මගමානකලා තිබුණනේ ගස් වලට වැඳ වැඳ ඉන්න. හැබැයි මේක වරද්දා ගන්න එපා.
යම් කිසි ගහකට හෝ ගලකට හෝ මුකේට හෝ වඳිනවා නම් මේ වඳින්නේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට කියලා ඒක සතාගත පියාණන් වහන්සේටම වැන්දා වෙනවා. ගහකට කියලා වැන්දොත් ඔබ වඳින්නේ ගහකටමයි. හොඳට තේරුම් ගන්න. ඉස්සර තථාගත පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ කියලා වැලි ගොඩක් ගොඩ ගහලා වැලි ගොඩට වැඳලා දිව්‍ය ලෝකේ ගියා. ඒ සිතේ පවතින පිරිසිදු චේතනාව පින්වත්නි. තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරේ මිනිසුන්ට සත්‍යයට අවබෝධයක් ලබා දෙන්න. සතර දුකින් සංසාර භවයෙන් ඈතර කරන්න පින්වත්නි. මේ ලෝකේ හැටි අවබෝධ කරලා දෙන්න. මිනිස්සු අද ඒ ධර්මයේ සේතියෙද්දී මිනිස්සු කරන්නේ වෙන දෙයක්. මිනිස්සු අවබෝධයෙන් තොරවයි කටයුතු කරන්නේ පින්වත්නි. ඒක නිසා ඔබලා කරන දේ අනුව ඔබලගේ පින අනන්ත අප්‍රමාණ අඩු වෙලා යනවා ඇති පින්වත්නි. මල් වට්ටිය මල් ටික පූජා කරන්නට අරන් එනවා. අපි දැකලා තියෙනවා. හොඳට අරන් එනවා. හිසේ ඔළුවේ තියාගෙන අතේ දාගෙන බෑග් එක දාගෙන තෙල් බෝතලෙත් අරන් එනවා. ඔය බෝධිය ළඟ එහෙම මෙහෙම පොඩ්ඩක් ගසලා දානවා. හැමෝම නෙවෙයි. මල් ටික පූජා කරනවා ගාථා ටික කියාගෙන. ගාථා නෙවෙයි කවි ඒවා. පොත් ටිකක් ගෙනල්ලා කවි ටිකක් කියාගෙන හැබැයි පිරිත් ටිකක් දේශනා කරොත් ඒ පිරිතේ බලය බුදුහාමුදුරුවන්ගේ ගුණ නොදැන හෝ නොදැන දේශනා කරා ලැබෙන පින කෙසේද කියලා අපට කියන්න බෑ. නමුත් නොදැන බුදු පියාණන් වහන්සේ කියලා හිතාගෙන නිකන් හරි ගාතාවක් කිව්වොත් ඒක බුදුන්ට වන්දනා කරා වෙනවා. අද එහෙමත් නෙවෙයිනේ. අද බෝධියත් ළඟට ඇවිල්ලත් ඉතිපිසෝ භගවා අරහං කියලා කියන්නේ බුදුහාමුදුරන්ට වන්දනා කරන විදියක් හිතාගෙන නෙවෙයි. අර බෝධි පූජාවත් බෝධියට වඳින අදහසින් තමයි වන්දනා කරන්නේ. එසේ වන්දනා කරන නිසා තමයි මල් ටික අරගෙන එනවා, මල් වට්ටිය හදනවා, බෝධියට තියනවා, පහන් ටික තියනවා. වන්දනා කරලා විනාඩි 10ක් හරි පැය භාගයක් හරි වන්දනා කරලා යනවා. යනකොට මල් වට්ටිය මල් ටික එතෙන්ට හලලා මල් වට්ටිය අරයි යනවා. ගෙනාපු හඳුන් කූරු ටිකේ ගෙනාපු පහන් තිරවල බෑග් ටික රොඩු බොඩු ටික ඔක්කොම පුදබිමේ පන්සලේ තමයි දාලා යන්නේ. පහන් පත්තු කරා පහන් එහෙම්ම එතනම දාලා විනාශ කරලා තමයි යන්නේ. තෙල් ටික හලලා බෝ මලුව පන්සල විනාශ කරලා යන්නේ. සංඝයා වහන්සේට වැඩ ඉන්න සංඝයා වහන්සේට ඒක සුද්ධ කරන්න සිද්ධ වෙනවා. ඔබ බුදු පියාණන් වහන්සේට මල් පූජා කරා නම් ඔහොම හලලා යන්නේ නැහැ. ඔහොම අපරිසිදු කරලා යන්නේ නැහැ. අවබෝධයෙන් කරා නම්. එහෙනම් අවබෝධයෙන් පූජා පවත්වන්න පින්වත්නි. ගහක් සෑදීම මෙලොවටත් පරලොවටත් හේතු වෙන පිනක් බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ගහක් හදලා ගහ රෝපණය කර ගැනීම, රැක ගැනීම, රැකගෙනෙහි ඵල ලැබෙන්න කටයුතු කිරීම මහත් පිනක් බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ගහකට වතුර දැමිය යුත්තේ වහින කාලෙට නෙවෙයි පින්වත්නි, හොඳට මතක තියාගන්න. ගහකට වතුර දැමිය යුත්තේ පෑවිල්ල කාලෙට, හිරු එළිය තද පොළොව වේලෙන කාලෙට. උදාහරණයක් වශයෙන්
මිනිස්සෙකුට හෝ කාට හෝ කණ්ඩ දිය යුත්තේ කාල බඩ පිරුණ වෙලාවට නෙවෙයි, බඩගින්නේ ඉන්න වෙලාවට. එහෙනම් බෝධියට වතුර දැමිය යුත්තේ වහින කාලෙට නම් නෙවෙයි පින්වත්නි, පායන කාලෙට බෝධිය වර්ධනය වේවා. මේ බෝධියේ හෙවන මේ ස්වාමින් වහන්සේලාටත් මේ පුදබිමට එන සියලු දායකයන්ටත් මේකේ සෙවන ලැබේවා කියන අදහසින් බෝධියට ගහක් වශයෙන් පැන් දාන්න. අද මේ වැස්සට, මහා මූකරම් වැස්සටත් ඇවිල්ලා මිනිස්සු බෝධියට වතුරක් කරනවා. එහෙනම් මේවා කළ යුත්තේ අවබෝධයෙන් බව හොඳට මතක තියාගන්න. ගහ බෝධිය මැරෙන්ට යන කාලෙට, වතුර නැති කාලෙට, පායන කාලෙට වතුර පොදක් දාන්න කෙනෙක් ඉන්නේ නැහැ. අපලයි කිව්වොත් තමයි ඒ ඇවිල්ලා බෝධි පූජා තියන්නේ වතුර ටික දාන්න. මේ කරන දේ පින්වත්නි බොහොම අවබෝධයෙන් ඔබ කෙරුවොත් ඔබට අනන්ත අපමාන පින් සිද්ධ වෙනු ඇත. එහෙනම් ඔබ අවබෝධයෙන් ඒ දේ කරන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ආකාරයට. එහෙනම් බෝධියට වඳිනවා නම් වැඳිය යුත්තේ, පුද පූජා පවත්වනවා නම් පුද පූජා පැවැත්විය යුත්තේ පින්වත්නි අන්ධකාරේ දෘෂ්ටි සාගත සිත්වලින් නෙවෙයි, තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේටයි මේ වන්දනා පුද පූජා කරන්න කියලා. බල්ලෙකුට කණ්ඩ දුන්නොත්, ත්‍රිසංගත සත්‍යයකට කණ්ඩ දුන්නොත් ආත්ම භව 100ක ආනිසංස ලැබෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. යාචකයෙකුට කණ්ඩ දුන්නොත් ආත්ම භව 10ක ආනිසංස ලැබෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඒ අනුව ඔබ හිතාගන්න, ඔබ ගහකට වන්දනා කරොත්, ගහක් කියලා හිතාන කටයුතු කරොත් ඔබට ලැබෙන ආනිසංස ගැන, පින ගැන ඔබම හිතා බලන්න. මම අමුතුවෙන් කිය යුතු දෙයක් නැත. එසේනම් ලෝකෝත්තර අසම සමු සම්මා සම්බුදු පියාණන් වහන්සේට කිසි කෙනෙකුට සම නොකරන්නට බැරි අමාමෑණී බුදු පියාණන් වහන්සේට දොහොත් මුදුන් තබා අංජලි කරණීයෝ අත් දෙකක් මුදුනේ තබා වන්දනා කරත් නිවන් ලබන්න හේතු වෙන්න පුළුවන් පින්වත්. එසේනම් ඒ මහා සංඝරත්නයට ඔබ වන්දනා කරා නම් ওই ගහට වදිනවට වැඩිය අනන්ත අපමාන පින් කුසල බලයක් ඔබට ලැබෙනු ඇත. අපල කියන්නේ පින්වත්නි පෙර කරපු කර්මවල බලවේගය, ඔබ කරන පව්වල බලවේගය. අපල කියන්නේ පින් නැති නිසා. පින් නැති නිසා ඔබට සිද්ධ වෙනවා කරදර. එහෙනම් පින පව විනාශ වෙලා යන්න පින් කළ යුතුයි. පින් කරපුවම තමයි පව මැඩපවත් වෙන්නේ. එහෙනම් පින් වැඩෙන කටයුතු කරන්න. අවබෝධයෙන් අන්න එදාට ඔබගේ ඔය අපල කියන ඒවා නැති වෙලා යයි. එසේනම් අවබෝධයෙන් ඔබලා කටයුතු කරන්න, අවබෝධයෙන් හරි විදිහට ඔබලා කටයුතු කරොත්, ගුණදම් පිරෙව්වොත්, කරන පුද පූජා හරි විදිහට අවබෝධයෙන් කරොත්, අනුන් කියනවා වෙනුවට නෙවෙයි, තමන් පාදාගෙන තමන් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඔබට මහා පින් සම්භාරයක් හිමි වෙලා ඔබට මේ ලෝකෙත් පරලෝකෙත් වාසනාවන්ත වනු ඇත පින්වත්නි. හොඳයි, අද මම මේ ධර්ම දේශනාව මින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාට සංසාර භව කතරින් එතර වීමට මේ ධර්ම ශ්‍රවණේ හේතු වාසනා වේවා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ දේවාස් අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං
සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේන නෝනාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්ව දැරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි, ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ධර්ම දානයක් කිරීමේ මහා ආනිසංස කල්ප 9ක් හිමි වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩු මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භවකතරෙන් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ යන්දු නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපංගෝ දුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන්දු නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපංගෝ දුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන්දු නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපංගෝ දුසු පිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු නක්ඛත්‍රයක් භූතානං පාපංගා නිවාරණ පරිත්‍යාසානුභාවේන හන්තු තේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු
සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානන්ත තේජේන රක්ඛං බන්දාමි සබ්බසෝ සීලමන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභේත මයාලද්දං පත්තිතුං වන්දී තුංවරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සත්තා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 මෙම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීමට මෙම පින හේතු වාසනා වේවායි එක සිතින්ම අප ප්‍රාර්ථනා කර සිටිමු. साधु साधु साधु।